ඊළඟට අපි එනවා ඊළඟට අපි එන්නේ ප්‍රශ්නාංක මං හිතන්නේ 10ට නේද? ඔව් 10. ඔව් සර්. ඔව් සර් 10ට. ඔව්. ඔව් අපි ප්‍රශ්නාංක 10ට එන්න හදන්නේ. 3 සහ 4 යන සංඛ්‍යා දෙකෙහිම ගුණාකාරකයක් වන සංඛ්‍යා දෙකක් ලියන්නලු. 3 ඊළඟ එක 2 3 4 යන සංඛ්‍යා තුනේම ගුණාකාරකයක් වන සංඛ්‍යාවක් ලියන්නලු. 12 නේ ඒ 12 ගුණාකාරක ඔක්කොම මේකට යටත් වෙනවානේ 2 3 4 දෙවරක් 3 6 හයවරක් 4 24 එනවා 12 අනිවාර්යෙන් ඕන්න ඔහොම උත්තර ලියවිලා තියෙන්න ඕන. ඒක සංඛ්‍යාවයි මේකෙන් අහන්නේ හැබැයි නේ 12 24 12 ලියලා තිබ්බත් ඇති. ඕන්න ඔහොමයි. යන 36 ගන්න බැරිද? පුළුවන් 36 ගන්න පුළුවන්. අභ්‍යාස කවදද සාකච්ඡා කරන්න. මොකද්ද? අර භාග පාඩමේ අභ්‍යාස. භාග පාඩමේ අභ්‍යාස අපි සාකච්ඡා කරේ නැද්ද? නෑ සර් වෙන දවසක් දානවා කිව්වා. සර් වෙන දවසක් දානවා කිව්වා. මොකද වගේද දානවා. ඔව් අපි ඒක මේ සතියේ දවසක් ගමු මේ ලබන දැන් අද අඟහරුවාදා. අපි දවසක් දාගමු නේද පුතේ? අපි පන්ති ඉවර වෙලා එක කතා කරගමු. හරි? මතක කරගන්න. හරි? හරි සර්. හා. දැන් ලියන්න මාතෘකාව ඊළඟ 12 ඉඳලා 2 වෙනකන් දාන්නකෝ. අපි බලමුකෝ. 11 පහ අභ්‍යාසය සාකච්ඡා කරන්න. ඔව් සර් 11 පහ අභ්‍යාසය තියෙනවා. 11ක් තියෙනවා නේද? අපි පුංචි කොටසක් කරලා ඉවර වෙලා ආයි එමු අභ්‍යාසයට නේද? හරි? ආයි එමු. හරි සර්. ඔන්න ලියන්න මාතෘකාව බාධ්‍යතාවය. අන්න හරි. අපි එන්නේ බාධ්‍යතාවය. අපේ බාධ්‍යතාවය. කටයුතු වලටත් වැදගත්. දැන් බාධ්‍යතාවයෙන් එකක් මම කියලා දුන්නා. තුنين බෙදෙන බව. දැන් මතකද? තුنين බෙදෙන ඒවා. දැන් ඉතින් ඕනෑම සංඛ්‍යාවක් දිහා දැක්ක ගමන් ඕගොල්ලන්ට තුنين බෙදෙනවද නැද්ද කියලා තීරණය කරන්න පුළුවන් නේ? ඔව් සර් පුළුවන්. ලියන්න පුතේ මාතෘකාව බාධ්‍යතාවය කියලා. බාධ්‍යතාව. හරි. දැන් මේ මාතෘකාව තුල පුතේ සාකච්ඡා වෙන්නේ අපිට දෙන ලද පූර්ණ සංඛ්‍යාවක් බෙදන්නේ නැතුව එම සංඛ්‍යාව දෙකෙන් ඉතිරි නැතිව බෙදනවද කියලා අපි හොයාගන්න ක්‍රමය. දෙකෙන් ඉතිරි නැතිව බෙදනවද කියලා අපි කොහොමද හොයාගන්නේ? ඒ වගේම පහෙන් ඉතිරි නැතිව බෙදනවද කියලා කොහොමද හොයාගන්නේ? ඊළඟට 10න් ඉතිරි නැතිව බෙදනවද කියලා කොහොමද හොයාගන්නේ? ඒ කියන්නේ අපිට දෙන ලද පූර්ණ සංඛ්‍යාව ඒ පූර්ණ සංඛ්‍යාව දිහා බලලා අපිට යා දෙකෙන් ඉතිරි නැතිව බෙදනවද කියලා හොයාගන්න, පහෙන් ඉතිරි නැතිව බෙදනවද කියලා හොයාගන්න, 10න් ඉතිරි නැතිව බෙදනවද කියලා හොයාගන්න කෙටි ක්‍රම තමයි අපි මෙතන ඉගෙන ගන්න. ඊළඟට ඔයගොල්ලෝ 7 පන්තියේදී ඉගෙන ගන්නවා 3න් ඉතිරි නැතිව බෙදනවද කියලා කොහොමද බලන්නේ කියලා. දැන් ඒකත් මම කියලා දුන්නා හැබැයි. ඊළඟට බලනවා 4න් ඉතිරි නැතිව බෙදනවද කියලා කොහොමද හොයාගන්නේ? 6න් ඉතිරි නැතිව බෙදනවද කියලා කොහොමද හොයාගන්නේ? ඊළඟට තියෙන්නේ ඔයගොල්ලන්ට 9න් ඉතිරි නැතිව බෙදනවද කියලා හොයාගන්නේ කොහොමද? ඔන්න ඔහම අවස්ථා ටික තමයි ඔයගොල්ලන්ගේ විෂය නිර්දේශය තුල තියෙන්නේ. ඉතින් 7න් ඉතිරි නැතිව බෙදනවද කියලා හොයාගන්න ක්‍රමයක් ඕගොල්ලන්ට සරල මට්ටමේ ක්‍රමයක් නැහැ. ඒ හින්දා අපි ඒක අනිවාර්යයෙන්ම 7න් බෙදලා බලන්න වෙනවා. 8න් බෙදලා බෙදෙනවද කියලා බලන්න නම් ක්‍රමයක් තියෙනවා. නමුත් ඒක ඔබේ විෂය නිර්දේශයට ඇතුළත් කරලා නැහැ. මම ඒක පසුව කියලා දෙන්නම්. මෙන්න මෙහෙමයි. එතකොට අපි දෙන ලද සංඛ්‍යාව නොබෙදා බෙදන්නේ නැතිව එම සංඛ්‍යාව 2න් 5න් 10න් ඉතිරි නැතිව බෙදෙනවද කියලා බලන්න
කෙටි ක්‍රම තමයි අපි බාධ්‍යතාවය යටතේ බාධ්‍යතා රීති යටතේ ඉගෙන ගන්න. 7ේදී ඊට පස්සේ 3න් 4න් 6න් 9න් බෙදෙන අවස්ථා ටික අපි සාකච්ඡා කරනවා ඒ සාධක ගුණාකාර පාඩමේදීම. හරිනේ? ඔන්න ඔහොමයි. එහෙමනම් පුතේ දැන් ලියන්න අනුමාන මෙහෙම බාධ්‍යතාවය යටතේ මෙහෙම ලියන්නකෝ. පූර්ණ සංඛ්‍යාවක් මම මේ කියන එක ලියා ගන්න. පූර්ණ සංඛ්‍යාවක් තවත් පූර්ණ සංඛ්‍යාවකින් තවත් පූර්ණ සංඛ්‍යාවකින් ඉතිරි නැතිව බෙදීමේ හැකියාව මෙමගින් අධ්‍යයනය කරයි. නැත්නම් මෙමගින් ඉගෙන ගනී. ඒක කොටු කරගන්න අවශ්‍ය. කොටු කරගන්න. හරි සර්. මෙමගින් අධ්‍යයනය කරයි. right. පැන්සලෙන් කොටු කරානේ නේ? ඔව් සර්. කොටු කරලා. තාම කොටු කරන ගමන්. හරි. දැන් එහෙනම් අපි මුලින්ම ගමු දෙකෙන් ඉතිරි නැතිව බෙදෙන අවස්ථාව ගැන සාකච්ඡා කරමු. ලියන්න මේ විදිහට දුවේ පුතේ. දෙකෙන් බෙදෙන බව. ඒක ලියා ගන්න ඕනේ. ඔව් දැන් ලියා ගන්න. මම කියනකොට ලියා ගන්න. දෙකෙන් බෙදෙන බව. ඒ යටතේ ලියා ගන්න දෙන ලද පූර්ණ සංඛ්‍යාවේ අග ඉලක්කම ඒ කියන්නේ එක ස්ථානයේ ඉලක්කම 0 2 4 6 8 දෙන ලද පූර්ණ සංඛ්‍යාවේ අග ඉලක්කම 0 2 4 6 8 ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා මේගොල්ලන්ට කියන්නේ මොනවද? ඉරට්ට සංඛ්‍යා. ඉරට්ටේ සංඛ්‍යා කියලා නෙවෙයිද? නෑ පුතා. ඉරට්ට සංඛ්‍යා කියලා කියන්නේ. ඉරට්ට. even numbers. එතකොට 0 2 4 6 8 වේ නම් 0 2 4 6 8 වේ නම් එම මුළු සංඛ්‍යාවම නැත්නම් එම සංඛ්‍යාවම
දෙකෙන් ඉතිරි නැතිව බෙදේ. අපි එක වචනෙන් ලියමු මෙතන දෙකෙන් කියන එක. දෙකෙන් ඉතිරි නැතිව බෙදේ. ඉතිරි නැතිව බෙදේ. දෙකෙන් ඉතිරි නැතිව සර් ඔක බෙදේ. ලියා ගන්නද? ඔව් පුතේ ලියා ගන්න මම මේ ලියන්න අවස්ථාව දීලා තියෙනවා. දෙන ලද පූර්ණ සංඛ්‍යාවේ අග ඉලක්කම ඒ කියන්නේ එක ස්ථානයේ 0.2 4 6 8 ඉරට්ට වේ නම් එම සංඛ්‍යාව දෙකෙන් ඉතිරි නැතිව බෙදෙනවා. සර් ඒක කොටු කරනවද? ඒක කොටු කරගන්න. ඔව් කොටු කරගන්න පැන්සිලෙන් කොටු කරගන්න. හරිද? හරි සර්. හරි ඒ කියන්නේ පුතේ ඔන්න අහගන්නකෝ දැන් මේක නම් ඔයගලන්ට තේරෙනවා හොඳටම. මේ කියන්නේ දැන් ඔන්න මම ලිව්වොත් එම 28. මෙයා දෙකෙන් ඉතිරි නැතිව බෙදෙනවද කියලා බලන්න නම් මට පුංචි දෙයයි බලන්න තියෙන්නේ. අග ඉලක්කම දිහා ඔරවල බලන්න. මෙන්න මේ අග ඉලක්කම ඔරවල බලන්න. 8 දෙකෙන් බෙදෙනවද නැද්ද? ඉරට්ටේ නේද? එහෙනම් මේ මුළු සංඛ්‍යාවම බෙදෙනවා. ඉතින් පුතේ 28 විතරක් නෙවෙයි. එතකොට 128 වුණත් 1128 වුණත් 21128 වුණත් 321128 වුණත් මේ 5,321,128 වුණත් 8නේ එක ස්ථානයේ ඉලක්කම මේ මුළු සංඛ්‍යාවම දෙකෙන් ඉතිරි නැතිව බෙදෙනවා. තව එකක් අපි ගමු බලන්න ඕන. ඕක ලියා ගන්න ඕනද? නෑ ලියන්න එපා. පොඩ්ඩක් බලා ගන්න අහගන්න. අපි හිතමු දැන් 257,463 මොකද කියන්නේ? මෙයා දෙකෙන් ඉතිරි නැතිව බෙදෙනවද නැද්ද? බෙදෙන්නේ නැහැ සර්. බෙදෙන්නේ නෑ. දැක්කනේ 3 කියන්නේ ඉරට්ට සංඛ්‍යාවක් නෙවෙයිනේ නේ. ඒ සංඛ්‍යාවක්. ඔන්න දැන් පුතාලට මම පුංචි ක්‍රියාකාරකමක් මෙතන දෙනවා. ඔන්න ඒක කරමු. ලියන්නේ ක්‍රියාකාරකම 1. ක්‍රියාකාරකම 1 සර් ඒක ගෲප් එකට දාන්න ඕනද? නෑ පුතේ. අපි මෙතන ඒක ඉක්මනින් කරමු. ක්‍රියාකාරකම 1 පහත ගෲප් එක ගන්න ඕනද? එපා පුතේ. පහත දී ඇති සංඛ්‍යා අතරින් දෙකෙන් ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යා තෝරා යටින් ඉරක් අඳින්න. යටින් ඉරක් අඳින්න. අනේ සම අතුගාම ගන්න එපා ලිය. මොකද මේකම කන්නේ පහත දී ඇති සංඛ්‍යා අතරින් දෙකෙන් ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යා තෝරා යටින් ඉරක් අඳින්න. ඔන්න මම සංඛ්‍යා කීපයක් දානවා. 73 512 1045 23630 4584 ටික ලියා ගන්න. ලියා ගන්න 31751 සර් කමාද දාද ලියන්න ඕනේ? ඔක්කොම දාලා ලියන්නකෝ පිළිවෙලට. සර් පහලටනේ ලිව්වේ. කමන්නේ කොහොම හරි කමන්නේ ඉඩ නාස්ති කරගන්න නැතුව ලියා ගන්න. 1,436,578 ඔන්න ඔය ටික.
ඔය ටික ලියලා ඕගොල්ලෝ දැන් මේකෙන් දෙකෙන් ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යා ටික තෝරලා යටින් ඉරක් අඳින්න බලන්න ඉක්මනට. සර් කොටු කරගන්නත් ඕනේද? ඔව් ඉතින් කොටු කරගත්තොත් ඉතින් හොඳයි ඉතින්. කැමැත්තක් ඒක. හැම එකම ඉතින් කොටු කරගත්තොත් ඉතින් කොටු වැඩි වෙන්නත් පුළුවන්. හරි සර් කරා. හරි මම වෙලාව දෙන්න කරන්නේ. බලන්න තියෙන්නේ එක ස්ථානීය ඉලක්කම දිහා නේද? මේ 3 දිහා බැලුවානේ. දැන් උත්තර බලමුද ලියලා ඉවරද? ඔව් සර් ලියලා ඉවරයි. හරි සර්. කියන්නේ නෑ සර්. සමනේ. ලියනවා සර් තාම හොය. පොඩ්ඩක් දෙන්න. පොඩි වෙලාවක් දෙන්න. සර් අපි සාකච්ඡා කරමු. හරි නේද දැන් එහෙනම්? හරි සර්. හරි සර් ඉවරයි සර්. ඔන්න එහෙනම් දැන් හරි සර්. හරි. උත්තර එන්නේ 512. හරිනේ. ඊට පස්සේ 23630. ඊළඟට 4584. ඊළඟට 1,436,578. හරි දාගන්නද? පැන්සලෙන් පුංචි හරි දාගන්න. පැන්සලෙන් හරි දාගන්න මේ විදියට ඔන්න ඔහොම. එහෙනම් ඕනෑම සංඛ්‍යාවක එක ස්ථානීය ඉලක්කම දිහා බලලා අපිට එයා දෙකින් ඉතිරි නැතිව බෙදෙනවද නැද්ද කියලා තීරණය කරන්න පුළුවන් නේ. අපි දැන් මේ අර අපේ නැවැත්තු අභ්‍යාසයේද යන්නේ. නෑ. අපි මේ කොටස ආවරණය කරගමු පුතේ. පොඩ්ඩක් ඉන්න. දැන් ඕගොල්ලෝ එතන හරිද? ඒක කරානේ. ඊළඟට අපි යමු දැන් ලියන්න. හරි දාගන්නවද? හරි දාගන්න. දැන් අපි එනවා පුතා ඊළඟ අවස්ථාව ලියන්න 5න් බෙදෙන බව. 5න් බෙදෙන බව. දැන් 5න් බෙදෙන බව තමයි අපි දැන් සාකච්ඡා කරන්න හදන්නේ. 5න් බෙදෙන බව. ඔන්න එහෙනම් 5න් බෙදෙන බව. දෙන ලද පූර්ණ සංඛ්‍යාවේ ඔන්න මම ලියනවා දෙන ලද පූර්ණ සංඛ්‍යාවේ අපිත් සර්ච් එක්කම දැන් ඔය ටික ඔව් ලියන්න පූර්ණ සංඛ්‍යාවේ දෙන ලද පූර්ණ සංඛ්‍යාවේ අග ඉලක්කම බිඳුව හෝ 5 වේනම් අග ඉලක්කම බිඳුව හෝ 5 වේනම් එම සංඛ්‍යාවම පහෙන්
ඉතිරි නැතිව බෙදේ. ඉතිරි නැතිව බෙදේ. දෙන ලද පූර්ණ සංඛ්‍යාවේ අග ඉලක්කම බිංදුව හෝ 5 වේ නම් එම සංඛ්‍යාවම 5න් ඉතිරි නැතිව බෙදේ. එම සංඛ්‍යාවම 5න් ඉතිරි නැතිව බෙදේ. කොටු කරගන්නද? ඔව් කොටු කරගන්න. මොකද්ද? වැඩි ගැටලුවක් තියෙනවා අහන්නද? අහන්න. බිංදුව හරි පාරි නොවන එක ස්ථානයේ තිබුණත් එතකොට අපි ඒක සලකන්නේ ඒක පහින් ඉතිරි නැතුව නොබෙදෙන එකක් කියලාද? ඔව් පුතේ. 5න් ඉතිරි නැතිව බෙදෙන සෑම පූර්ණ සංඛ්‍යාවකම පුතේ එක ස්ථානයේ ඉලක්කම බිංදුව හරි 5 හරි. පොඩ්ඩක් හිතලා බලන්න දැන් 5 ගුණාකාරනේ 5න් ඉතිරි නැතිව බෙදෙන්නේ. 5 ගුණාකාරනේ 5න් ඉතිරි නැතිව බෙදෙන්නේ. 5 10 15 20 පුතාට පුළුවන් ඕ වගේ ලියලා චෙක් කරලා බලන්න. අනිවාර්යයෙන්ම පුතේ දැන් 12 ආවහම 5න් ඉතිරි නැතිව බෙදෙන්නේ නැහනේ. නේ? ඉතුරු වෙනවනේ දෙකක්. අනිවාර්යයෙන්ම එක ස්ථානයේ ඉලක්කම පුතා බිංදුව හරි 5 හරි වුණොත් විතරයි එයා 5න් ඉතිරි නැතුව බෙදේ. පැහැදිලිද? පුතාට දැන් සැකයක් තියෙනවා නම් ඔයාට පැහැදිලි. ඔයාට සැකයක් තියෙනවා නම් සංඛ්‍යාවක් ලියලා චෙක් කරන්න බෙදලා බලන්න පුළුවන් නේ බෙදලා බලන්න. හරි? එහෙම නොවන අවස්ථාවක් තිබුණොත් මට ඉක්මනින් කතා කරලා කියන්න. හරිද? හරි. ඔව්. මෙන්න ඒකට මම පුංචි ක්‍රියාකාරකම් කියන්න. ක්‍රියාකාරකමක් දෙනවද? කියන්න පුතේ. අපි දෙවැනි පොතටත් යනවද අපේ ගණන් අංශු පොතේ? ඔව් දෙවෙනි පොතට යනවා. පුතා මොකද්ද ප්‍රශ්නේ අහන්න ගියේ? සර් අතන වේ නම් ඊට පස්සේ මොකද්ද තියෙන්නේ? වේ නම් එම සංඛ්‍යාවම 5න් ඉතිරි නැතිව බෙදේ. එම සංඛ්‍යාවම 5න් ඉතිරි නැතිව බෙදේ. හරිද? හරි සර්. හරි. මෙන්න පුතා ක්‍රියාකාරකම දෙක ඉක්මනින් කරමු. 5ත පහත දී ඇති සංඛ්‍යා අතරින් පහත දී ඇති සංඛ්‍යා අතරින් 5න් ඉතිරි නැතිව සර් කියන එක ඩිකැඩි සර් ඇහෙන්නේ. පුතේ පුතාගේ උතන ඉන්ටර්නෙට් වල මොකක් හරි ගැටලුවක් වෙන්නේ නැති. ඔන්න මම බෝඩ් එකේ ලියනවනේ. පේනව නේද ඒක? පහත දී ඇති සංඛ්‍යා සර් අතරින් කියන එක පැහැදිලිව ඇහෙනවා සර්. අපිට පැහැදිලිව ඇහෙනවා සර්. හරි. 5න් ඉතිරි නැතිව බෙදෙන අතරින් 5න් ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යා යටින් ඉරක් අඳින්න. සංඛ්‍යා යටින් ඉරක් අඳින්න. ඉස්සලා දුන්නු එක වගේම තමයි. පහත දී ඇති සංඛ්‍යා අතරින් 5න් ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යා යටින් ඉරක් අඳින්න. ඔන්න සූදානම්ද? හරි. ඔන්න මාත් එක්කම ලියාගන්න. 1525 201 10000 3 15000 270 985
1,470,323 සර් ඔව් ඉවර වෙලා අත උස්සන්නද? මේක නම් පුතේ ලේසි නේද අපි ඉක්මනට ඉවර කරලා උත්තර චෙක් සර් කරමු පුතේ. කරලි ඉවරයි. හැබැයි ඉලක්ක කරලි ඉවරයි සර්. කලාප වලට වෙන් කරලා ලියන්න ඕන. අපි අනිත් අයට පොඩ්ඩක් වෙලාව දෙමුකෝ. හරි? හරි සර්. හරි සර් කරලි ඉවරයි. කරලි ඉවරයි සර්. ඔන්න එහෙමනම් උත්තර බලමුද දැන්? බලමු සර්. ඔන්න බලමු සර්. අපිට කියන්න බලන්න උත්තර මේ අපිට ওই කවුද රහසින් කතා කරන්නේ? ඉන්නකො. රහසින් කතා කරන කවුද? එයා අපිට උත්තර ටික කියන්න බලන්න. මම පුතාගේ නම මොකද්ද? උපුල් කියලා නමින් ඉන්නේ. කියන්න දුව නම? රශ්මි. රශ්මි. ඔයාගේ පුතේ නම එතන ඇතුළත් කරන්න පුතේ. රශ්මි දුව කියන්න අපිට පහෙන් ඉතිරි නැතුව බෙදෙන සංඛ්‍යා ටිකටක් ගාලා. රශ්මි 1525 15270 985 තව නැද්ද මේකේ පහෙන් ඉතිරි නැතිව බෙදෙන ඒවා? නෑ. අන්න හරි. very good. 1525 15270 සර් දෙමුද කලින් අභ්‍යාසයට යනවද? හරි. තව එකක් තියෙනවා අපිට කතා කරන්න. පුතල් හරි දාගත්තා නේද? සර් චුට්ටක් හරි දාගන්න. ඔක්කොම හරි. very good. මෙන්න ඔක්කොම ඊළඟට හරි සර්. සර් ටිකක් ඉන්නකො. අයියෝ මම මැකුවනේ වා. ඉක්මන් කරන්න. හරි නේද පුතේ දැන්? නෑ සර්. අයියෝ රශ්මි. දැන් වෙලාව ඇති පුතේ. ඉක්මන් කරන්න ඕන. සර් ඊළඟට තියෙන්නේ 10න් අන්න හරි. ලියන්න මාතෘකාව 10න් බෙදෙන බව කියලා. 10න් බෙදෙන බව. 10න් බෙදෙන බව. අපි හඳුනා ගන්න හදන්නේ. හරි. ඔව් මම මකලා ඉවරයි. 10න් බෙදෙන බව. ඉක්මනට ලියා ගන්න. ඔන්න මම ක්‍රමයේ කියලා දෙන්න. ඔයගොල්ලෝ දන්නව මේක. 10න් බෙදෙන බව. සූදානම්? පුතේ මෙන්න මෙහෙම. ඔව් සර්. ඔව්. දෙන ලද පූර්ණ සංඛ්‍යාවේ ලියා ගන්න. දෙන ලද පූර්ණ සංඛ්‍යාවේ අග ඉලක්කම බිංදුව වේනම් එම සංඛ්‍යාවම 10න් ඉතිරි නැතුව බෙදේ. ඉතිරි නැතිව බෙදේ. එම සංඛ්‍යාවම 10න් ඉතිරි නැතිව බෙදේ. එම සංඛ්‍යාවම 10න් ඉතිරි නැතුව බෙදේ.
සර් එක කොටු කරගන්නත් ඔය එකත් ඕනද? පැන්සලෙන් කොටු කරගන්න. හරි සර්. දෙන ලද පූර්ණ සංඛ්‍යාවේ අග ඉලක්කම බිඳුව වේ නම් එම සංඛ්‍යාවම 10න් ඉදිරි නැතිව බෙදේ. ඔය අහන්න තාම පුතේ. ලියනවා. හරි සර්. කියන්න. තාම ලියන. හරි පුතේ හරි. සර් ක්‍රියාකාරකමකුත් දෙනවද? ඔව් ඒකටත් අපි පුංචි ක්‍රියාකාරකමක් ඉක්මනට කරමු. ලේසියිනේ දැන් මේවනේ. මේව හිතේ තියාගන්න ඕනේ පොත්වල ලිව්වට මදි. පොත්වල ලියන්නේ නැවත බලන්න විතරයි. මේව හොඳට මතකේ තියාගන්න. නිදාගන්න කිට්ටුව පොඩ්ඩක් මේව මෙනෙහි කරන්න. දැන් මීට අමතරවනේ මම 3න් ඉතිරි නැතුව බෙදෙන ක්‍රමයක් කියලා දුන්නේ නේ. ඒකත් දැන් මතකේ තියෙන්න ඕන. හරි. මෙන්න ක්‍රියාකාරකම අපේ 3 වෙනි ක්‍රියාකාරකම. 3 පහත සංඛ්‍යා අතරින් 10න් ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යා තෝරා යටින් ඉරක් අඳින්න. සර් සංඛ්‍යා පහත ටිකක් සංඛ්‍යා කියන්න. අතරින් 10න් ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යා තෝරා යටි ඉරක් අඳින්න. ඔන්න 470. 12435. පන්දහස් 430 18372 9941 12300 ඉවරයි සර්. ඉවරයි සර්. ඉවර නෑ සර්. ඉවරයි සර්. ඉවරයි සර්. ඉවරයි සර්. ඉවරයි සර්. ඒකේ කල් ඉවරයි සර්. ඉවරයි නේද පුතේ? ඔව් සර්. ඔව්යි. ඔව් සර්. ලේසියිනේ. සර් කොටු කරගන්න කලින්. ඔව් සර් හරිම ලේසි. එහෙමනම් මෙන්න උත්තර. සර් පොඩ්ඩක් ඉන්නකෝ. සර් මං උත්තර කියන්නද? කියන්න. 470 470 5430 පොඩ්ඩක් ඉන්න. 470 ඊට පස්සේ 5430 5430 12300 12300 මගේ සේරම හරි සර්. නේ අන්න හරි. දැන් අපි පොඩ්ඩක් හිතට දාගමු මෙන්න මෙහෙම. දෙකෙන් බෙදෙනවද කියලා කොහොමද හොයාගත්තේ ඉතිරි නැතිව? බිඳුව අග ඉලක්කම බිඳුව 2 4 6 8 වෙනවා නම් ඒ මුළු සංඛ්‍යාවම දෙකෙන් ඉදිරි නැතිව බෙදෙනවා. අග ඉලක්කම වෙන්න ඕනේ බිඳුව 2 4 6 8 නැත්නම් ඉරට්ට සංඛ්‍යාව. ඊට පස්සේ මම 3න් ඉතිරි නැතිව බෙදෙන විදිහත් කියලා දුන්නා.
එතකොට කරන්නේ මුළු සංඛ්‍යාවෙම ඉලක්කම් ටික තනි ඉලක්කමක් වෙනකන් අපි එකතු කරනවා. ඒකට අපි කියන්නේ ඉලක්කම් දර්ශකය කියලා. ඉලක්කම් දර්ශකය අපි හොයනවා. ඒ ඉලක්කම් දර්ශකය 3 6 9 තුනෙන් බෙදෙන අගයක් නම් 3 6 9 වෙනවා නම් මේ මුළු සංඛ්‍යාවම තුනෙන් ඉදිරි නැතිව බෙදෙනවා. ඊළඟට පහෙන් ඉදිරි නැතිව බෙදෙනවද කියලා අපි හෙව්වේ දෙන ලද සංඛ්‍යාවේ එක ස්ථානයේ ඉලක්කම නැත්නම් අග ඉලක්කම බිංදුව හරි පහ හරි වෙන්න ඕන. එතකොට දෙන ලද සංඛ්‍යාව 10න් ඉතිරි නැතිව බෙදෙනවද කියලා කොහොමද බැලුවේ? එක ස්ථානයේ ඉලක්කම බිංදුව වෙන්න ඕන. බිංදුව වෙන්න ඕන. පුතාලට පේනවද එක ස්ථානයේ ඉලක්කම බිංදුව වෙනකොට එක ස්ථානයේ ඉලක්කම බිංදුව වෙනවා නම් එයා දෙකෙනුත් බෙදෙනවා පහෙනුත් බෙදෙනවා 10නුත් බෙදෙනවා නේද? දැන් අපි හිතමු මෙහෙම ඔන්න පුතේ 12470 බිංදුව එක ස්ථානයේ ඉලක්කම. එහෙනම් මෙයා දෙකෙනුත් බෙදෙනවා පහෙනුත් බෙදෙනවා 10නුත් ඉතිරි නැතිව බෙදෙනවා. මේක දැන් අපි වැඩිපුර ඉගෙන ගත්ත එකක් නේ. එතන ඉතින් ඉලක්කම දිහා නෙවෙයිනේ බලන්නේ. ඉලක්කම් දර්ශකයේ දිහා බලන්නේ. බිංදුව වුණොත් අපිට අනිවාර්යයෙන්ම තීරණය කරන්න පුළුවන්. එයා දෙකෙනුයි පහෙනුයි 10නුයි ඉතිරි නැතිව බෙදෙනවා කියලා. අන්න ඒ දේ පුතාලට තේරෙන්න ඕන. හරි. ඔන්න මේකට ලස්සන ක්‍රියාකාරකමක් තියෙනවා පුතාලගේ පෙළ පොතේ. අපි එකකින් එක අවස්ථාවක් කරමු. ඉතුරු දෙක ඕගොල්ලන්ට එතකොට ගෙදරදී කරන්න පුළුවන්. ඔන්න මම පෙන්නන්නම්. ඕගොල්ලෝ සූදානම් වෙන්න පාට පැන්සලක් එන්න සූදානම් කරගන්න. පාට පැන්සලක් එන්න සූදානම් කරගන්න ඕන. ඔන්න දුවේ පුතේ ඔබට පේනවද මේ මං ඒක මම ලොකු කරලා ගන්න පොඩ්ඩක් ඉන්න. අන්න ඔහොම. ඔගොල්ලෝ සූදානම් වෙන්න. පුතාලා සටහන් පොතේ ඉක්මනින් මෙන්න මේක ඇඳ ගන්න ඕන. තේරුණාද? සටහන් පොතේ ඕගොල්ලෝ කොටු දෙකක් කියලා ගන්නත් පුළුවන්. තනි කොටුවට ගත්තත් ගැටලුවක් නැහැ. මෙන්න මේක ඇඳ ගන්න බලන්න ඉක්මනට. සර් ප්‍රශ්නේ ඕනේ නැද්ද? නෑ ප්‍රශ්නේ දැනට ඕනේ මේක ඇඳ ගන්න ඉස්සෙල්ලා මම පුංචි වෙලාවක් දෙන්න. ඕක ඇඳ ගන්න ඉක්මනට සටහන් පොතේ. පැන්සලෙන් අඳින්නේ මේ කොටු ගහන්න යන්න ඕනේ නැහැ පුතා. කොටු ගහන්න ඕනේ නැහැ. කොටු කොලේ තියෙනවනේ ඕගොල්ලන්ට. මේ තිත් ටික විතරක් තියලා මේ ඉලක්කම් ටික ලියන්න. හැබැයි මේක ඕගොල්ලන්ට තනි කොටුවක ගන්න ලියන්න ගියොත් මේක ටිකක් මේ අපැහැදිලි වෙයි. කොටු දෙක ගානේ ගන්න පුතේ. ඕගොල්ලෝ මේ පැත්තට කොටු දෙක ගානේ ගන්න. තේරෙනවද මං කියන එක? මේ කොටු දෙක ගානේ ගන්න. කොටු දෙක ගානේ ගන්න. හරි? කොටු දෙක ගානේ ගන්නවා නම් ඕගොල්ලෝ පොඩ්ඩක් කොටු ගහ ගන්නකෝ. එතකොට ලේසි. කොටු දෙක ගානේ අරගෙන කොටු ගහ ගන්න. කොටු ගහලා ඊළඟට මේ ඉලක්කම් ටික තිත් තියලා ලියා ගන්න. පැහැදිලි නේද මං කියන එක? කොටු දෙක ගානේ ගන්න. ඔව් සර් පැහැදිලි. හරි. එතකොට කොටු ගහලා ඊට පස්සේ තිත් තියලා ඉලක්කම් ටිකක් ලියා ගන්න පුතේ.
ඉවරද පුතේ? පොඩ්ඩක් ඉන්නකෝ. ආ. ඉවරයි සර්. තව පොඩි වෙලාවක් දෙන්නම්. හරි නේද? හරි. හරි සර්. හරි දැන් මෙන්න මෙහෙම යටින් ලියන්න. දෙකෙන් බෙදෙන සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට සලකමින් දෙකෙන් බෙදෙන සංඛ්‍යා ආරෝහණ ඔබ ලියා ගන්න ඕනද? ඔව් ලියාගන්න. ආරෝහණ පිළිවෙලට සලකමින් ඊට අදාළ තිත් යා කරන්න. Excuse me sir, පොඩ්ඩක් ආපහු මාතෘකාව ඔන්න ඉඳන් මම කියන්න. කියනවා දෙකෙන් බෙදෙන සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට සලකමින් ඊට අදාළ තිත් යා කරන්න. ඒක අච්චු පොතේ තියෙනව නේද? සර් එච්චරයිද? හරිද? ඔව්. දැන් වැඩේ කරන්න පුළුවන්ද එහෙනම්? හරි. යා කරලා ඊට පස්සේ ඒකේ මෙහෙමත් තියෙනවා. ඔන්න ඒකත් තියාගන්න අවශ්‍යම නැහැ. මෙහෙම කොහමද යා කළ කුඩාම හා විශාලම සංඛ්‍යාවත් එතකොට යා කරන්න ඕන. ඒ කියන්නේ මේක සම්පූර්ණ වෙන්න යා කරන්න ඕන පුතේ. සම්පූර්ණ වෙන්න යා කරන්න ඕන. ඒ කියන්නේ දැන් ඔන්න ආරම්භ කරන්නේ කුඩාතම සංඛ්‍යාව වෙන්නේ. ඉවර වෙන්නේ විශාලම එකෙන්නේ. ආයි කුඩා එකයි විශාල එකයි දෙකම යා කරන්නත් ඕන. හරි? සංවෘත වෙන්න ඕන. ඒ කියන්නේ සම්පූර්ණ වෙන්න ඕන. හරි? පටන් ගන්න දැන් එහෙනම්. හරි. සර් පාටි පැන්සලකින් නේද? සර් පාට පැන්සලෙන්. පැන්සලෙන් යා කරලා පාට පැන්සලෙන් ඊට පස්සේ රූපේ අපි පාට කරමු.
ඉවරයිද? අනේ සර් පොඩ්ඩක් වෙලාව දෙන්නකෝ. හරි හරි. ඔන්න මාත් කරන්නම්කෝ. ඔන්න බලමු. කීයද දෙකෙන් පටන් ගන්න නේද පුතේ? දෙකෙන් ඔව් සර්, දෙක යනවා තමයි හතරට. ඊළඟට 4 ඉඳන් 6ටද ඔයගොල්ලෝ ගියේ? ඔව් සර්. එතකොට ඔයගොල්ලෝ මෙන්න ඔව් සර්. මෙහෙමද ගියේ? කොහොමද ගියේ? නැහැ ඔව් සර්. සර්. එහෙම ගියා නම් වැරදීනේ. එහෙම ගියා නම් නෑ වැරදි. සර්. 9 23 25 හරහා යන්න බෑ. නෑ සර්, එහෙම ගියේ නෑ. මේක මෙහෙම උඩින් යන්න ඕනේ නේද? ඔව් සර්, නැත්තම් අර සංඛ්‍යාවලත් උඩින් සර් හරි මම යටින් ගියේ හරි. යටින්නේ. යටින් ගියත් කමක් නැහැ. කැපෙන්නේ නැති වෙන්න යන්න ඕන. ඊළඟට 8ට එනවා නේද පුතේ? ඊළඟට 10ට එනවා. ඊළඟට 12ට එනවා. ඔන්න ඔහොම. ඊළඟට පුතේ 14ට එනවා. ඊළඟට 16ට එනවා. ඊළඟට 16ට ඔහොම යාවෙනවා. නේද පුතා? ඊළඟට අපිට පුළුවන් ලස්සනට ඔක පාට කරන්න. ඔන්න ඔහොම. පාට පැන්සල ළඟ තියෙනවා නම් පාට කරන්න ඕනේ. සර් අර මේ ටිට්ටොස්සේ ගියොත් වැරදිද සර්? එතකොට ඒගොල්ලෝ මේ දෙකේ ගුණාකාරක නෙමෙයිනේ. දෙකේ ගුණාකාරක දෙකෙන් බෙදෙන සංඛ්‍යා විතරයිනේ අපි පුතේ ගන්නෙ. දෙකෙන් බෙදෙන ඒවා විතරයි නේද මම ගන්න කිව්වේ. දෙකෙන් බෙදෙන සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට යා කරමින්. ඒතර අනිත් ඒවා යා වෙන්න බෑ. මකල හදාගන්න. සර් ඉලක්කම් ටික පේන. ඉලක්කම් දැන් පේන්නේ මම පාට කරන්නේ. ඇයි යන්නේ මේක කොච්චර ලේසිද? මොකද්ද? අපි පාට කරාට කමක් නෑ. ඕ ඔයගොල්ලෝ පාට කරන්න ඕන. එතකොට තමයි රූපේ පැහැදිලිව පේන්නේ. ඕන්න. පාට කළා සර්. ඔව්. සර් තව වගේම කරනවද? තව නෑ මම මේ තව දෙකක් තියෙනවා ඔයගොල්ලන්ට ගෙදරදී කරන්න. හරි? එතකොට සර් හෝම්වර්ක් කරනකොට ඕක කරන්න ඕනේ නැද්ද? හෝම්වර්ක් කරනකොට මේක කරන්න ඕනේ නෑ. ඉතුරු දෙකත් ඔයගොල්ලෝ සටහන් පොතේ කරන්න ඉඩ තියාගන්න. ඉතුරු දෙක ඔයගොල්ලන්ගේ පෙළ පොතේ තියෙනවා. 150 වෙනි පිටුවේ තියෙනවා. 150 වෙනි පිටුවේ තියෙනවා 151 වෙනි පිටුවෙත් තියෙනවා. 5න් බෙදෙන අවස්ථාව තියෙනවා 10න් බෙදෙන අවස්ථාව තියෙනවා. අන්න ඒ දෙක එතකොට පුතාලා හෝම්වර්ක් වලට යාලා ඊට සටහන් එතකොට පොතේ සර් යටින් ලියුම අර සර් එතකොට අපි 149 විදිහේ තියෙන අභ්‍යාසයත් කරනවද? දැන් ඉතින් ඔක්කොම කරන්න පුළුවන්. ඒ පාඩමේ සියලුම අභ්‍යාස. ඒ කියන්නේ ඒ පාඩමේ සියලුම අභ්‍යාස කරන්න පුළුවන්. කොහමද? ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. අපි ගත්තොත් එහෙම පුතාලට පුළුවන් 11 ඊළඟට මිශ්‍ර අභ්‍යාස. මිශ්‍ර අභ්‍යාස. ඔය ටික කෙරෙන්න ඕන. අපි ලැබෙන සතියේ ටික බලනවද? ඔව් අපි පොඩ බලාගෙන යමු හෝම්වර්ක්. ඒ අතර පාඩම් ටිකත් කරගෙන යන අතර වාරේ හෝම්වර්ක් උත් අපි බලාගෙන යමු. හරි? දැන් ওই ටික හරි නේද? තේරීම පාඩමේ තියෙනවා. අපි භාගම වාරයට දාමු. සතියේ දෙවෙනි පොත ගන්නේ. සර් අපි හිතමු මේකේ 20 තිබ්බා කියලා සර්. එතකොට 25 නැති වුණොත් ඊට පස්සේ තියෙන සංඛ්‍යාවද ගන්නෙ? ඔයා කියන්නේ මේකේද? ඔව් සර්. මේකෙත් ආරෝහණ පිළිවෙලනේ අපි ගන්නෙ. වැඩි වෙන පිළිවෙලටනේ. වැඩි වෙන පිළිවෙල. ඊළඟේ ඔයා කියන්නේ පුතේ ඊළඟ එකේද? මේ ඊළඟ එකේ ඉන්නේ මෙන්න මේ වගේ රූපයක්.
ඊළඟ එක මේකේ කරන්නේ මොකද්ද මේ 5 10 15 20 25 ඔන්න ඔහොමයි මාළුවෙක් නේ නෑ සර් මං අහන්නේ 20 තිබ්බොත් ඊට පස්සේ 25 නැති වුණොත් ඊට පස්සේ තියෙන සංඛ්‍යාවද ගන්නෙ 30ද ගන්නෙ 30 තිබ්බොත් 20 තිබුණොත් 20ට පස්සේ 25 නැති වුණොත් සර් ඔව්. එතකොට ඊට පස්සේ තියෙන 30 ඔව් ඉතින් තියෙන ඒවායේ ආරෝහණ පිළිවෙල ගන්න. නැති ඒවා ගන්න බෑනේ. තියෙන ඒවායේ ආරෝහණ පිළිවෙල. හරි සර්. හරි? හා. හරිද? හරි. හරි. දැන් අපි අපේ මේ අනිත් අර දෙවනි පොතට යනවද ගණන් අච්චු පොතේ දැන් දෙවෙනි පොතට තමයි යන්න හදන්නේ. පුතාලා දෙවෙනි පොතත් දැන් සූදානම් කරගන්න බලන්න. සර් 11 5 අභ්‍යාසය 11 5 අභ්‍යාසයත් අපි ඉදිරියට කතා කරමු. සාකච්ඡා කළෙමුකෝ. මේකේ 11 5ද? එහෙනම් ඒක මුලින්ම ඉස්සලා බලමු එන. ඒකත් අතහැරලා යන්න නැත්තම් නේ. 11 5 ගන්න ඉක්මනට. 11 5. අපි උත්තර ටික විතරක් ඉක්මනට කතා කරමු. අමාරු ඒවා තියෙනවා නම් ඒක කියන්න. 11 5. ගත්තද? ඔව් සර් ගත්තා. ඔව් සර් ගත්තා. හරි. ඔන්න එහෙමනම් කාබන් පෑනක මිල රුපියල් 12යි. එම වර්ගයේ පෑන් 8ක මිල කීයද? එහෙමනම් අපි මොකද කරන්න ඕනේ කියලා අපිට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න බලන්න. මට පුළුවන්. ඉරුෂිට අවස්ථාව. ඉරුෂි කියන්නද? ඉරුෂි ඉක්මනට කියන්න. 12 ගුණ කරනවා 8ෙන්. එතකොට කාබන් පෑනක් රුපියල් 12යි පෑන් 8ක්. එතකොට 12 ගුණ කරනවා 8ෙන්. කීයද පුතේ උත්තරය? 96යි. රුපියල් 96යි. නේ? එය 8 හා 12 ගුණාකාරකයක් වේද? මොකද කියන්නේ? 8 හා 12 ගුණාකාරයක් වේ. ගුණාකාරකයක් වේ. අන්න හරි. Excuse me sir. ඔව්. දැන් මම ඊළඟ එකට කියන්නේද ගාමිණී කියන්නද සිතුගේ? ඕනේ නැද්ද? ඊළඟ එකට කියන්නේද අනෝලි ඊළඟට කියන්න තිපුල්. තිපුල්ට අවස්ථාව. තිපුල් පුතා උත්තර දෙන්න දෙවෙනි එකට. තිපුල්. තිපුල්ට අවස්ථාව. තිපුල් කතා කරන්න. ඔව් සර්. තිපුල් අපිට දෙවෙනි ගාන විස්තර කරලා හදන විදිය කියලා දෙන්න. නිවසකට දිනකට වරක් ජලය ගැලුම් 75ක් පුරවන පිරවුම් යන්ත්‍රයක් ඇත. මෙම පිරවුම් යන්ත්‍රය සතියක් තුලදී පුරවන වාර ගණන හා ඒ සඳහා අවශ්‍ය ජල ප්‍රමාණය සොයන්න. වාර ගණන. ඔව්. කොහමද? නිවසකට දිනකට වරක් ජලය ගැලුම් 75ක් පුරවන පිරවුම් යන්ත්‍රයක් ඇත. මෙම පිරවුම් යන්ත්‍රය සතියක් තුලදී පුරවන වාර ගණන. කීයද වාර ගණන? සර් 75 7ෙන් ගුණ කරනවා. නෑ අපේ පළවෙනි ප්‍රශ්නෙට අහන්නේ පුරවන වාර ගණන. පුරවන වාර ගණන කීයද? සතියක් තුලදී පුරවන වාර ගණන. දිනකට වරක් ජලය පුරවන්න. දිනකට එක සැරයයි. කීයද පුතේ? 7 වරක්. 7යි. වාර කීයද එන්නේ? 7යි. සතියට දින 7යිනේ. දිනකට එක සැරයයිනේ. එතකොට 7යි. ඕමිනෝමන කලබල වෙන්න පනිත් අය. එයාට අවස්ථාව දෙන්න පිළිවෙලට යමු. මොකද මේ
අවස්ථාව දුන්නු පුතා තමයි උත්තර දෙන්නේ. හරි. Excuse me sir. ඔව්. ගැලුමක් කියන්නේ ලීටර් එකක්ද? අපි ගැලුමක් කියන්නේ ලීටර එකක් නෙමෙයි පුතේ. ලීටරයට වඩා වැඩි. මෙතන ලීටර වලින් නෙමෙයි අහන්නේ. මෙතන අපෙන් අහන්නේ ජල ප්‍රමාණය ගැලුම් වලින්. එතකොට 75 මොකද වෙන්න ඕනේ? කවුද අපේ මේ පුතා කවුද කතා කරේ? තිපුල්. 75 එක වාරයකදී පුරවනවා. වාර 7කදී බලන්න මොකද කරන්න ඕනේ? 75 7ෙන් ගුණ කරනවා. 7ෙන් ගුණ කරනවා. කීයද ආවේ පුතාට උත්තරේ? ගැලුම් 245යි සර්. 245යි. උත්තරය 245යි. ඔන්න ඔහොමයි. right. බොහොම හොඳයි. ඊළඟට අපි අවස්ථාව 3 තුන්වෙනි ප්‍රශ්නේ. කවුද අපිට උත්තර දෙන්නේ? ස්වේතානි. ශ්වේතානිට අවස්ථාව. ශ්වේතානි දුව ඉක්මනට කතා කරමු. රඹුටන් ගෙඩිය ඔව් කියන්න. මිල රුපියල් 6කි. ළමයි 5 දෙනෙක් ගෙඩි 2, 3, 4, 5 සහ 6 බැගින් මිලදී ගත්ත. එක් ළමයාට වියදම් වූ මුදල සොයන්න. එතකොට සර් අපි මුලින්ම පළවෙනි ළමයා ගත්ත ප්‍රමාණය 2යි. එතකොට රුපියල් 12ක් එයාට වැය වෙලා තියෙනවා. ඒක අපි මෙහෙම පෙන්නමු නේද? 6 ගුණ කිරීම 2 12. රුපියල් 12. හරි. ඊළඟට දෙවනි ළමයා අරගෙන තියෙනවා ගෙඩි 3ක්. එතකොට එයා එතකොට සර් අපි මේ 3 6න් ගුණ කරන්න ඕනේ. එතකොට 8යි. රුපියල් කීයද පුතේ? රුපියල් 18යි. හරි. ඊළඟට ඊළඟ ළමයා අරගෙන තියෙනවා ගෙඩි 4ක්. එතකොට අපි 6 4න් ගුණ කරන්න ඕන. එතකොට රුපියල් 24යි. ඊළඟට ඊළඟ ළමයා අරගෙන තියෙනවා ගෙඩි 5ක්. එතකොට අපි 6 5න් ගුණ කරන්න ඕන. එතකොට උත්තරය රුපියල් 30යි. ඊළඟට ඊළඟ ළමයා අරගෙන තියෙනවා ගෙඩි 6ක්. එතකොට අපි 6 6න් ගුණ කරන්න ඕනේ. එතකොට උත්තරය රුපියල් 36යි. right very good. ඔන්න ඔහොම. Excuse me sir. ඔව්. දෙවෙනි ප්‍රශ්නේ සර් ඉංග්‍රීසි 45 නෙමෙයි නේද? හතරවෙනි එකට මම උදව් කරන්නේ. මෙතන ගුණ කරලා දෙවෙනි වැරදිද? ප්‍රශ්නේ ඉන්නේ 245 නෙමෙයි නේද? 4ක් 5 35යි මම එක බැලුවේ නෑ පුතා. 4ක් 49යි 49යි 3යි කීයද? 525යි. හරි හරි පුතේ. ඒක මම මේ ගුණ කරලා බැලුවේ නෑ. අර උත්තරේ තමයි මම ලිව්වේ. බොහොම හොඳයි. මෙතන එන්න ඕනේ හදාගන්න 525යි. කීයද? ගැලුම් 525යි. මට එතන මේ බැලුවේ නෑ මම ගුණ කරේ නෑ. ඕගොල්ලෝ කියපු උත්තරේ තමයි දැම්මේ. 525යි. අපි එමු ඊළඟට කීයටද? ප්‍රශ්න අංක කීයටද? 4 නේ. හරි. 4 දීලා තියෙනවා. කවුද? චෙනුමි කියන්නද? චෙනුමි කියන්න. සිතුකි කියන්නද? චෙනුමි අවස්ථාව දෙමු. මේ ටික මකන් ගන්න. උත්සවයක් පොඩ්ඩයි පුතේ. උත්සවයක් හරි. කියන්න. ටිකක් ඉක්මන් කරමු. උත්සවයක් සඳහා සහභාගී වන සිසුන්ට පහත සඳහන් ද්‍රව්‍යයන් එක බැගින් අඩංගු පාර්සලයක් ලබා දීමට අවශ්‍ය වේ. ඒ සඳහා සිසුන් 50කට වැය වෙන මුදල සොයන්න. පාර්සලයක කිරි පැකට් එකක්, තලගුලි දෙකක්, මාළු පාන් එකක්, කෙසෙල් ගෙඩි 3ක් ඇත. කිරි පැකට් එකක මිල රුපියල් 30කි. තලගුලි එකක මිල රුපියල් 5කි. මාළු පාන් එකක රුපියල් 30කි. කෙසෙල් ගෙඩි එකක් රුපියල් 10කි. සර් එතකොට අපිට හොයන්න තියෙන්නේ ඉස්සෙල්ලාම අපි හොයාගන්න ඕනේ එක පාර්සලයක මිල. එතකොට සර් කිරි පැකට් එක මිල රුපියල් 30යි. ඒක අපි වෙනම ලියා ගන්නවා. ඊට පස්සේ කිරි පැකට් දැන් පුතා හොයන්නේ මුලින්ම එක් පාර්සලයක වටිනාකම. එක් පාර්සලයක වටිනාකම. එතකොට අපි ඔන්න ඒ වටිනාකම අපි දැන් ගන්න හදන්නේ.
තල් කිරි පැකට් එකයි. එතකොට කීයද පුතේ? 30යි. රුපියල් 30යි. අපි ඔය මෙන්න මෙහෙම ලියාගමුකෝ. රුපියල් 15 ලියමු. හරි 30යි. ඊළඟට දැන් ඊට පස්සේ හොයන්න ඕනි තලගුලි දෙකක මිල. අපිට ඒක හිතින් ගන්නත් පුළුවන් නේද? කීය දෙන්නේ? එක තලගුලියක් 5. ඔව්. එතකොට පස්සරක් දෙක 10යි. හරි. මාළු පාන් එකක මිල රුපියල් 30යි. හරි. එසෙල් ගෙඩියක මිල රුපියල් 10යි. සර් 10 3ෙන් ගුණ කරාම 30යි. right. දැන් මේ ඒ ටික ඔක්කොම එකතු කරනවා කීය දෙන්නේ එතකොට? 100යි. 30යි. ඔව් 90යි 100යි. දැන් අපෙන් අහන්නේ පුතේ සිසුන් 50කට වැය වෙන මුදල. අන්න අපි ලියනවා එම නිසා සිසුන් 50කට වැය වන මුදල. වැය වන මුදල. එතකොට මොකද කරන්න ඕනේ? සර් 150න් ගුණ කරනවා. එතකොට සර් 50ට කිරීම 50. ඔන්න ඕන. සර් එතකොට 50 අගට බිංදු දෙකක් දාන්න ඕනි. ඔව්. එතකොට සර් අන්න හරි. නැත්තම් මෙතන මේ පූර්ණ සංඛ්‍යා 5යි 1යි ගුණ කරා 5යි අගට බිංදු 3යි. නේද පුතේ? හරි. දුව හරි. උත්තරේ කීයද එතකොට? රුපියල් 5000. රුපියල් 5000යි. very good. අන්න හරි. බොහොම හොඳයි. විශ්වාසයෙන් උත්තර දුන්නා. පැහැදිලි. මේක එක් පාර්සලයක වටිනාකම මුලින්ම හොයා ගන්න ඕන. ඒ අනුව තමයි අපි පාර්සල් 50ක වටිනාකම පුතේ ගොඩනගන්නේ. හරි බොහොම ස්තුතියි. ඊළඟට අපි ඊළඟ ප්‍රශ්නෙට එමු. අවසාන ප්‍රශ්නේද කොහෙද මම හිතන්නේ නේද? පස්වෙනි ප්‍රශ්නේ. ඔව් පස්වෙනි එක. කවුද අපිට උදව් කරන්නේ? මම උදව් කරන්නද? කවුද නම? බිසරි. බිසරිට අවස්ථාව. බිසරි කියන්න බලන්න. අපිට කියලා තියෙනවා ඒකේ සිසුන් 50 දෙනෙකු එක් කණ්ඩායමේ සමාන සිසුන් ගණනක් සිටිනසේ කාණ්ඩ කළ විට එක් කණ්ඩායමක සිටිය හැකි සිසුන් සංඛ්‍යාවට ගත හැකි අගයන් මොනවාද? එතකොට සිසුන් 50 දෙනෙක් තමයි ඉන්නේ. අපිට කියලා තියෙනවා මේගොල්ලෝව කණ්ඩායම් වලට බෙදන්න කියලා. එතකොට අපිට පුළුවන් 50 බෙදන්න 5. 50 5න් බෙදුවම 10යි. එතකොට අපිට ළමයි 10 ගානේ කණ්ඩායම් 5කට බෙදත හැකි. ඒ කියන්නේ සිසුන් 5 ගානේ කණ්ඩායම් 10කට ගන්න පුළුවන්. සිසුන් සංඛ්‍යාවට ගත හැකි අගයන්. එක් එක් කණ්ඩායමේ සිටිය හැකි සිසුන් සංඛ්‍යාවට ගත හැකි අගයන්. එක තව ගන්න පුළුවන් නේද? 25 ගානේ කණ්ඩායම් දෙකකට ගත හැකි. 25 ගානේ කණ්ඩායම් දෙකකට. ඔය දැන් ඔය මේ අහන්නේ මොකද්ද මේ 50 දැන් 50 දෙනෙකු තමයි එක් 50 දෙනෙකු එක් කණ්ඩායමේ 50 දෙනෙකු එක් කණ්ඩායමේ සමාන සිසුන් සිටිනසේ සිසුන් ගණනක් සිටිනසේ කාණ්ඩ කළ විට එක් කණ්ඩායමක සිටිය හැකි සිසුන් සංඛ්‍යාවට ගත හැකි අගයක්. ඔය කියන්නේ මොකද්ද? අපිට ගන්නේ 50 සාධක යුගල නේද පුතේ? ඔය 50 සාධක යුගල. ඒ කියන්නේ අපිට මෙහෙම ගන්න පුළුවන් නේ. එක්කෙනා ගානේ කණ්ඩායම් හදන්නේ නැහනේ. එක්කෙනා ගානේ කණ්ඩායම් හදන්නේ නැහැ. එතකොට 50 බෙදීම 2 ගානේ අපි ගන්න පුළුවන්නේ දෙන්නේ. අපි දෙන්න ගානේ ගත්තොත් කණ්ඩායම් කීයක් හදන්න පුළුවන්ද? කණ්ඩායම් දෙන්න ගානේ කණ්ඩායම් 25. එතකොට දෙන්න ගානේ ගත්තොත් කණ්ඩායම් 25ක් එනවා. ඔවින්න දෙන්න ගානේ ගත්තොත් අපි කණ්ඩායම් 25ක් එනවා. එතකොට ඊළඟට 3 ගානේ ගන්න බෑනේ. 3 ගානේ ගන්න බෑ. 4 ගානේ ගන්න පුළුවන්ද? බෑ. 100යි. ඔන්න ඊළඟට 5 ගානේ 10යි. කණ්ඩායම් 10 ගානේ 5 ගානේ 10යි.
ඊළඟට ගන්න පුළුවන් කොහොමද නේ 10 ගානේ 10 ගානේ 5යි නේ ඊට පස්සේ අර කිව්වා වගේ 25 ගානේ කණ්ඩායම් දෙකයි දැන් මෙහෙමයි එක් එක් සමාන සිසුන් ගණනක් සිටිනසේ කණ්ඩායම් වලට වෙන් කළ විට එක් එක් කණ්ඩායමේ සිටිය හැකි සිසුන් ගණන සිටිය හැකි සිසුන් සංඛ්‍යාවට ගත හැකි අගයන් මොනවද එක් එක් කණ්ඩායමක සිටිය හැකි සිසුන් සංඛ්‍යාවට ගත හැකි අගයන් මොනවද එතකොට මොනවද අගයන් ගන්නේ සිසුන් සංඛ්‍යාවට සිටිය හැකි අගයන් එතකොට 2 ගානේ ගන්න පුළුවන් 5 ගානේ ගන්න පුළුවන් 10 ගානේ ගන්න පුළුවන් 25 ගානේ ගන්න පුළුවන් ඕකෙන් ප්‍රායෝගිකවම වැදගත් වෙන්නේ 5යි 10යි තමයි. නමුත් මෙතන අහන්නේ ඔක්කොම ටිකනේ. නේ සිසුන් ගණනක් සිටිනසේ කණ්ඩායම් කළ විට එක් කණ්ඩායමක සිටිය හැකි සිසුන් සංඛ්‍යාවට ගත හැකි අගයක්. සිසුන් 2 ගානේ 5 ගානේ 10 ගානේ 25 ගානේ. සර් ඔව්. දුව එහෙම නේද හිතුවේ? දුව ඔව් හරි බොහොම හොඳයි. පුතා මොකද්ද කිව්වේ? 4 වෙනි ගානේ උත්තරයට එන්නේ රුපියල් 3750නේ. එක පාර්සලයක් කීයද ආවේ? එක පාර්සලයක් රුපියල් කීයද? 75යි. 75. කීරි පැකට් එකයිනේ. එතකොට 30යි. තලගුලි දෙකයිනේ. පහේව දෙකක් 10යි. මාළු පාන් එකයිනේ 30යි. කෙසෙල් ගෙඩි 3යිනේ පුතා. 10ව 3ක් 30යි. එච්චරයි නේද එක පාර්සලයකට. එකතු කරොත් 100යි නේද එන්නේ? 100යි නේද? හරි හරි. ඔයා මම හිතන්නේ කෙසෙල් ගෙඩියද ගත්තේ? ඔව් සර්. ඔන්න කොහොම හරි වෙලාවත් අවසන් වුණා. මම බලාපොරොත්තු වෙන්නේ ඊළඟ පාඩමටත් ඕගොල්ලන් එක්කන් යන්න. කමන්නේ. දැන් ඒකත් එක්ක මේක පටලව ගන්න ඕනේ නැහැ. එතකොට දුවේ පුතේ ඕගොල්ලන්ට දැන් ඔන්න මේ පළවෙනි පොතේ ඒ කියන්නේ අපි දැන් අවසන් සාධක ගුණාකාර පාඩම වෙනකන් දැන් අපි ආවර්ණය නේ සාධක ගුණාකාර පාඩම වෙනකන් අපි ආවරණය කරා පුතාලට දැන් මේකේ අන්තිම අභ්‍යාස ටික තමයි කරන්න තියෙන්නේ අර ලස්සන ක්‍රියාකාරකම් දෙකකුත් තියෙනවා ඒ ක්‍රියාකාරකම් දෙකක් කරන්න ඊළඟට අපිට එන්න තියෙන්නේ සරල රේඛීය තරංග වලට ඔව් අපි කතා කරගමුකෝ එහෙනම් කවදද පන්තිය දාන්නේ අපි දාමු මේ ඉස්කෝලේ තියෙන හින්දා හවසට දාන්න පුළුවන්ද? කොහොමද හවස තමයි මට දාන්න වෙන්නේ අපිට ඉස්කෝලේ හෙට 3න් පස්සේ 5 ඉඳලා 7 වෙනකම් බෑද සර් දාන්න? 5 ඉඳන් 7 බෑ. අපි මෙන්න අවද්ද සර්? 5 ඉඳන් 7 වෙනකම් අඟහරුවාදා